විනාඩි 3යි වෙලාව. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි මේ. ධර්මානුශාසනාව. ගෞරවනීය දේශකයාණන් වහන්සේ බණ්ඩාරගම වික්‍රමශිලා විද්‍යායතන පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේනාධිපති ඓතිහාසික පරමනාගල චිත්ත විවේකාරාමාධිකාරී ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍යපාද වල්ගම චන්දරතන ස්වාමීන් වහන්සේ. ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි. හිරිවඩුන්න අන්දිරමඩ මහලන්දවත්ත බන්දුලා ශ්‍යාමලී වීරසූරිය මෙනවිය සමග චමිලා ජානකී වීරසූරිය මහත්මිය, අවුලේගම බයව එම්.ඩබ්ලිව් ධර්මදාස මහත්මයා සහ ඒ.එච්. එම්.එම්. අබේසිංහ මහත්මිය, කැකනදුර දෙල්ගහහේන රන්ගිරිහි එච්.ඩබ්ලිව් සරත් උපුල් කුමාර මහත්මයා සමග පද්මා රන්නුලුගේ මහත්මිය, පාදුක්ක අංගමුව 84 B නිවසේ ඩී ඥානවතී මහත්මිය, පන්නිපිටිය කලල්ගොඩ දාඹුගහවත්ත පාර 46-13 නිවසේ ශ්‍රියානි වීරරත්න මැතිණිය සමග දූදරුවන් පිරිස, මොරටුව ලක්ෂපතිය මහා විහාරය පාර 57-4 නිවසේ උඩුගම පවුලේ සියලුම දුවදරුවන්, බෑනාවරුන්, ලේලිය සමග මුණුබුරු මිනිබිරියන්. සදහැවතුනි, ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං
සික්ඛාපදං සමාදියාමි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා අත්තානං තෝදයත්තානං පටිමාසේ අත්තමත්තනා සෝ අත්තගොත්තෝ සතිමා සුඛං බික්ඛු විහායසීති. ධර්මාබිලාසී කාරුණික වාසනාවන්ත පින්වත්නි, දීර්ඝ සංසාර ගමනක ගමන් කරන අපි මේ මනුස්ස ජීවිතේ ලබලා ටික කාලයක් මේ මනුස්ස ලෝකෙ ජීවත් වෙන්න වාසනාව උරුම කරගත්තේ පෙර සසර ජීවිතවල කරපු යහපත් කටයුතු පුණ්‍ය කටයුතු නිසා කියලා අපි විශ්වාස කරන්නේ. ලබාපු මනුස්ස ජීවිතය සුවපත් එකක් කරගන්න. යහපත් එකක් කරගන්න. එවැගේම අර්ථවත් ජීවිතයක් ගත කරන්නේ. අපට නිවැරදි මනුස්සයෙක් වෙන්න බුදු බණ ටිකක් අහන්ට ලැබෙනවා කියන්නේ. ඒ සසර ජීවිතේ පුරා ගෙවාපු වටින මනුස්ස ජීවිතයක යථාර්ථය බුදුහාඳුරුවන්ගේ ධර්මයේ මහා සංඝයාගේ මේ ආශිර්වාද මැද්දේ ජීවිත ගමන පවත්වන්නට ලැබෙනවා නම් මොනේ තරම් වාසනාවක්ද. ඒ නිසා පින්වත්නි, ඉපදී මෙරි යන ගමනේ මේ ලබාපු මනුස්ස ජීවිතේ පිනකට දහමකට යොමු වෙන්න ලැබෙන කාලයක් බොහොම සීමිතයි. මොකද අපි දන්නවා සම්බාධා ගරාවාසා ගිහි ජීවිතයක් ගත කරන ඔය ඇත්තන්ට විවිධාකාර ජීවිත ගැටලු වලට අපි මේ මනුස්ස ජීවිතේ පත් වෙනවා කියන එක. ඒ නිසා පින්නතුනි කල්පනා කරන්න ඕන දුර්ලභ මනුස්ස ආත්මයක් ලැබුණාම මේ ලබාපු මනුස්ස ජීවිතයෙන් රටටත් ජාතියටත් මනුස්සකමටත් වැඩක් කරන්න ඕන. එහෙම මනුස්ස ජීවිතේ හරි වටිනවා. එහෙම මනුස්ස ජීවිතේ වටිනවා. නිකන් ජීවිත ගමනක් යන ලොවක් තුල අපට මේ දුර්ලභ මනුස්ස ජීවිතය
බුදුහාමුදුරුවෝ නිසා ධර්මය නිසා මා සංඝයා නිසා මොන තරම් වාසනාවන්ත කරගන්නට පුළුවන් වෙන්න ඕනද? ඒ නිසා මේ වෙලාවේ කල්පනා කරගන්න ඕන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොට ඒ පණිවිඩය හිතට අරගන්න ඕන. ධර්මාවවාදයේ හැටියට ඔයත් අන්න මතක් කරන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ගුවන්විදුලි සංස්ථාව මගින් මේ ශ්‍රී සද්ධර්මය අපේ හිතට අපේ ජීවිතයට කාවත් දෙනවා. ඒ නිසා ඒ වගේ ධර්ම දානමය පින්කමකට අත ගහ ගන්න, හිත ගහ ගන්න, සම්බන්ධ වෙන්න, සවන් දෙන්න ලැබුණා කියන්නේ අපට ගොඩාක් පින් සිද්ධ වෙනවා. හේතුව බුදුහාඳුරුවම දේශනා කොට වදාලා දං මෝසය සමංනාති ඒතං පිවත භික්ඛෝ මයි ධර්මයේ නැමැති ඖෂධේ පානය කරන්ට. මොකද අපි දන්නවා සංසාර රෝගා මහභයා මේ සංසාර ගමන දීර්ඝ එකක්. මේ රෝගය හොඳ කරන්නට පුළුවන් රෝගයක් නොවේ. බුදු පසේ බුදු මහරහත් උත්තම බෝධියක අවබෝධයෙන් පමණමයි මේ සසර නැමැති රෝගේ නිමා කරගන්නට හම්බ වෙන්නේ. ඒ නිසා ඒ උත්තම චරිතවලින් ලෝකේ ඔබ මට කියා දුන්නේ ලබාපු මනුස්ස ජීවිතේ නිකන් ගෙවන්න එපා. අර්ථාන්විත මනුස්සයෙක් වෙන්න. මේ ලබාපු මනුස්සකමට වටිනකම් දෙන්න ඕන. මොකද පින්නතුනේ අපි දන්නවා මනුස්සයෙක් වුණාට දැන් අපි දන්නවා මිනිස්සු ඉන්නවා ලෝකේ හොඳට ඔළුව තියෙනවා, ඇඟ තියෙනවා, කඳ තියෙනවා, බඩ තියෙනවා, හතපය තියෙනවා. අපිට පේනවා මිනිස්සු වගේ ජීවත් වෙනවා, මිනිස්සු වගේ රූපෙත් තියෙනවා. සමහර වෙලාවට මනුස්ස ස්වරූපේ තිබුණාට ඇතුළේ ඉන්නේ මිනිස්සෙක් නෙවෙයි. බුදුහාඳුරුවෝ ඒක අපට කියා දුන්නා. මනුස්ස දේව, මනුස්ස තිරච්ඡාන, මනුස්ස ප්‍රේත. මිනිස් වගේ හිටියද සමහර මනුස්ස ජීවිතවල ඔය කියාපු ලක්ෂණ ඕන තරම් තියෙනවා. මිනිස් රූපේ තියෙන හොඳ දෙවිවරු වගේ මිනිස්සුયો. ඒ වගේ තම රූපේ තියෙනවා පෙරේතයෝ වගේ මිනිස්සුયો. මනුස්ස රූපේ තියෙනවා මනුස්ස තිරත්තාන තිරිසන්නු වගේ මිනිස්සුયો. පින් පව් විශ්වාස කරන්නේ සංසාර බියක් දන්නේ අම්මා තාත්තා අඳුරන්නේ නේ. ඒ වගේම යුතුයකම් පිළිබඳව විශ්වාසයක් නේ. මෙලොව පරලොවක් විශ්වාස කරන්නේ නේ. අන්නයිගේ ජීවිත දිහා බලන්නෙත් හරි අකාරුණිකව. එහෙම මිනිස්සුත් ලෝකේ නැතුව නොවේ. සද්ධා චරිත, විරිය චරිත, විතක්ක චරිත, ප්‍රඥා චරිත. මේ මනුස්ස ලෝකේ තවත් ඉන්නවා පින්නතුනේ. තමන්ට ලැබිච්ච මනුස්ස ජීවිතය බොහොම බුද්ධිමත්ව පාලනය කරන මිනිස්සුયો. දැන් බලන්න සද්ධා චරිතය. ශ්‍රද්ධාව තියෙන අය ගොඩක් ඉන්න මනුස්ස ලෝකේ. ශ්‍රද්ධාව කිව්වම බුදුහාඳුරුවෝ ගැන ශ්‍රද්ධාව, ධර්මයේ ගැන ශ්‍රද්ධාව, සංඝයා ගැන ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවත් ආකාරවතී අමූලිකා කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ විදිහ බලනකොට අපි පහදින්න ඕන බුදුහාඳුරුවෝ පිළිබඳව, ධර්මයේ පිළිබඳව නොවෙනස් වන චල නෙවෙයි, අචල නෙවෙයි. චල ශ්‍රද්ධාවෙන් වුණොත් ඒක පවත්ව ගන්න හම්බ වෙන්නේ නැහැ. එනිසා අචල ශ්‍රද්ධාවට හිත යොමු කරගෙන බුදුහාඳුරුවෝ පිළිබඳව, ධර්මයේ පිළිබඳව
යමක් හිතන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් ජීවිතේ පවත්වන්න පුළුවන් නම් මේ ගෝරමාර සංසාර ගමන පිළිබඳව අපට අපේ හිතට දැනෙන්න ඕන අපි ලස්සනට ජීවත් වෙන්න කොච්චර කැමතිද පින්වත්නි. දවසක් බුදුහාඳුරු අභිමුඛේහි හාමුදුරුවෝ ටිකක් බොහොම කලබලෙන් වැඩ ඉන්න වෙලාවක් වුණා. බුදුහාඳුරුවෝ කල්පනා කළා මේ ශ්‍රාවකින් වහන්සේලාට මොකක් හෝ ගැටලුවක්. උන්වහන්සේ ධම් දේශනා කරන වෙලාව නොවුණත් විමසුවා මහණෙනි වහන්සේලා බොහොම කලබලෙන් නෙමෙයි. මොකද මේ වගේ කලබලයක් මේ ශාසනික පැවිද්ද තුල එහෙම වෙන්න බෑ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් විමසන්න. එකිනෙකා වාද කරන්න එපා. බේදා දා ගන්න එපා. අතානං චෝදයත්තානං තමන්ට තමන් චෝදනා කර ගන්නට පුළුවන් නම් ඒ කියන්නේ පින්නතුනි නිර්දෝෂී වෙන්නත් දෝෂ දකින්න ඕන. දෝෂ දකින්න ඕන. නිවැරදි මිනිසෙක් වෙන්න මනුෂ්‍ය ජීවිතේ යථාර්ථය අපි තේරුම් අරගන්න ඕන. බුදුහාඳුරෝ පැහැදිලි කර වදාලා තමන්ගේ ජීවිතයට වටිනකම් දෙන්න ඕනේ මහණෙනි. මොකද පින්නතුනේ එදා බුදුහාඳුරෝ එහෙම අපට කියා දුන්නේ ඒ භික්ෂුන් වහන්සේලාට දුන්න අවවාදෙත් එක්කලා අදටත් අපට හිතන්න ඕන. අපට හිතෙන්න ඕන. බුදුහාඳුරෝ තමන්ට තමන් ගැන කතා කරපු අවස්ථා බොහොම අඩුයි. තමන් උපමාවට අරගෙන අර සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ අතානං උපමං කତ୍වා දානීයන ගාතේ. බුදුහාඳුරෝ එහෙම කියා දුන්නා. තමන්ට විපතක් වෙනකොට තමන්ට දුකක් ඇති වෙනවට තමන්ගේ ජීවිතේට හානියක් කරනවට කවුරුවත් කැමති නෑ. සතෙක් සිව්පාවෙක්වත් කැමති නෑ. එහෙනම් ඒ අය වෙනුවෙන් දඬු මුගුරු උසුරවා ගන්න එක, ආයුධ අමෝරා ගන්න එක, ඒ වගේම ಜಾති කුල මල ભેද හදාගෙන මේ ලෝකේ විවිධාකාර යුද්ධ පටන්ගෙන තියෙනවා. ආගම් හදාගෙන අපි විතරයි ජීවත් වෙන්න ඕන, අනිත් අය ජීවත් වෙන්න හොඳ නෑ. මෙහෙම විවිධ අදහස් තියෙන මිනිස්සු ලෝකේ ඉන්නවා. බුදුහාඳුරෝ දේශනා කළා එහෙම වෙන්න එපා. යම් ගැටලුවක් කරදරයක් තමන්ගේ ජීවිතේට තියෙනවා නම් නිතරම තව කෙනෙක්ගේ පිහිට, තව කෙනෙක්ගේ ආශිර්වාදයේ, තව කෙනෙක් එක්ක කතා බහ කරලා සමගියෙන් සමාදානෙන් සතුටෙන් ඒව බෙදා හදා ගන්න ඕන. දිගට ප්‍රශ්න කරදර අරන් යන්න හොඳ නෑ. අපේ ජීවිත දිහා බලනකොට, රට ලෝකෙ දිහා බලනකොට අපේ කන පිරෙන්නේ ඇහෙන්නේ අපට මනුස්ස ජීවිතයේ වල තියෙන විවිධාකාර මති මතාන්තරය. බලන්නකෝ පින්නතුනි. එක මේසයකට එක ජාතියකට එක වර්ගයකට එක කුලයකට කොයි තරම් විවිධ මති අදාගෙන ඒ ගොඩ විතරක් ලොකු කරන්න හදනවාද? එහෙම වෙන්න හොඳ නෑ. ඒ නිසා බුදුහාඳුරුව අපට පෙන්වා වදාරනවා මේ ලබාපු ජීවිතයෙන් මහණෙනි ඔබ වහන්සේලා කල්පනා කරන්න ඕන. මේ ජීවිතේ අපට සංසාර කරපු පිනේ විපාකයක් තමයි අපි ඒකට කියනවා ත්‍රි හේතුක ප්‍රතිසන්දියක්. බුද්ධෝත්පාද කාලයක්, නිවැරදි දෙමව්පියෝ, ඒ වගේම හොඳ අංග සම්පූර්ණ මිනිස් ජීවිතයක්. මේවා ලැබුණාම ඒ ලැබෙන්නේ පිනකට. ඒ නිසා මේ පින්වන්ත ජීවිතය ඒ යථාර්ථවාදී කර ගන්න ඕන. මොකද අපි දන්නවා මේ ලෝකෙ මිනිස්සු ගොඩක්
හැම දෙයකම ප්‍රශ්නයක වුණත් ඵලයට ප්‍රතිකර්ම කරන්න යනවා. හේතුව පැත්තක. දැන් බුදුහාඳුරෝ දේශනා කොට වදාළේ යම් ප්‍රශ්නයක් යම් කරදරයක් යම් විපතක් සිද්ධ වෙනවා නම් ඒ විතරක් නෙමෙයි සැපතක් වුණත් එහෙම තමයි. ඒකේ ප්‍රතිඵලයට නෙවෙයි අපි පිළියම් යොදන්න ඕන. කොහොමද මේක පටන් ගත්තේ? කොතනද මේක මුල? කොතනද මේකේ අවිද්‍යාව? කොතනද මේකේ ප්‍රඥාව? මේක අපේ සසර ගමනට වටිනවද? මනුස්සකමට වටිනවද? මවක් නම් මාතෘත්වයට වටිනවද? පියෙක් නම් පීතෘත්වයට වටිනවද? ගුරුවරයෙක් නම් වැඩිහිටියෙක් නම් හාමුදුරු නමක් නම් මේ විදිහට පින්නතුනි අපට තියෙනවා විවිධ තල විවිධ සමාජ ස්තර විවිධ සමාජ අදහස් එක්කලා අපි ගලප ගන්න ඕන. එහෙම වුණාම ජීවිතයක් හරි ලේසියෙන් පවත්වන්න පුළුවන්. දැන් බලන්න එදා බුදුහාඳුරන්ගේ කාලේ අම්මට තීච්ච ගරුත්වය මොකක්ද? තාත්තට තීච්ච ගරුත්වය මොකක්ද? සාමාන්‍යයෙන් බමුණු මත තිබුණ නිසා මිත්‍යා මත තිබුණ නිසා අම්මා වුණත් කවක් නෑ. හදිසියේ තාත්තා මලා නම් දරුවෝ ඔක්කොම බලන් ඉඳද්දී ඒ ගිනි ගොඩට පැල්ල මැරෙන්න ඕන. එහෙම මත තිබුණා. මේ සියලු අදහස් වල බුදුහාඳුරෝ වටිනාම අදහස ඉදිරිපත් කළා කියා දුන්නා. මවක් නම් මවගේ තියෙන්න ඕන මෙන්න මේ වටින ගුණ. පියෙක් නම් පියාගේ වටින ගුණ. බලන්නකෝ. යමෙක් අම්මට උදව් කරනවා නම් උපස්ථාන කරනවා නම් ඒ වගේම යමෙක් යම් ගුණධර්ම දියුණු කරගෙන ඒ දියුණු වෙච්ච මනුෂ්‍ය ජීවිතය තුළින් තමන්ට පුළුවන් නම් පරෝපකාරයක් සිද්ධ කරන්නේ. ඒ මනුස්සයා කොයි තරම් වටින මනුස්සයෙක් ඇටියට බුදුහාඳුරුවෝ අගය කළාද? මංගල සූත්‍රයේ බැලුවත් එහෙමයි. පරාභව සූත්‍රයේ බැලුවත් එහෙමයි. ඕඅසල සූත්‍රයේ බැලුවත් එහෙමයි. මිනිහෙක් පිරිහෙන ලක්ෂණ මොනවද? බලන්න ධම්ම කාමෝ භවං හෝති ධම්ම දේශී පරාභවෝ ඉති හේතං විජානාම තම් පරාභවතෝ මුකං. මිනිසෙක් ධර්මයට කැමති වෙලා ධර්මානුකූල ප්‍රතිපත්ති ගරු කරලා අපි දන්නවා අපි නිරන්තරයෙන් පංචශීල ප්‍රතිපත්ති ගිහි ජීවිතයක් ගත කරනකොට තව එහාට යනකොට තව ගුණ ධර්ම දියුණු කර ගන්නකොට අටසීල් සමාදන් වෙනවා දසසීල් සමාදන් වෙනවා ඒ වගේම ආජීවාෂ්ටක සීල සමාදන් වෙනවා. කොයි තරම් වටිනකම් ඇති කර ගන්න පුළුවන් ජීවිතේට පින්වත්නි. එසාර බුදුහාඳුරුවන්ට මතක් කරලා දුන්නේ මහණෙනි මතක තියාගන්න. ඔබ වහන්සේලාට වටින්නේ මේ පැවිදි ජීවිතය තමන්ට තමන් කතා කරගත්තු තරමට. මොකද අපි ඔක්කොම කැමති අනුන්ගේ හොයන්න. සමහර මිනිස්සු ඉන්නවා එහෙම. කාගේද අගුණක් තියෙන්නේ. ඒක තමයි ලොකුවට කතා කරන්නේ. ගුණ 100ක් සිද්ධ වෙලා එක අගුණක් වුණොත් ඒ ගුණ 100ව නෙවෙයි කතා කරන්නේ. අර අගුණ කතා කරන්නේ. එහෙම හොඳ නෑ කියලා බුදුහාඳුරු මතක් කරලා දෙන්නේ. තමන් කල්පනා කරන්න ඕන. දැන් පොඩි ළමයෙක් උනත් බලන්නකෝ. හොඳ වැඩක් කළාම ඒක අගේ කිරීමක් කරනකොට පුංචි කාට කොයි තරම් සතුටක් ඇති වෙනවද? දැන් පොඩි කාලේ අපිත් මතකයි අපටත් මතකයි අපි මල් ටිකක් එහෙම කල්ලා දුන්නාම අපි හරියට වර්ණනා කරනවා. අපේ ආච්චි ආතා වැඩිහිටියෝ අපට අගය කරනවා. ඒ වගේම පොඩි කාලේ ලස්සනට අපි මහාන වෙලා මුල් කාලේ තරම් ඉතින් හොඳට ඉඳලා අල්ලන්න බෑ. නායක හාමුදුරුවෝ බොහොම ආදරෙන් අපට කියනවා. පොඩි හාමුදුරුවෝ ඔහොම නෙවෙයි. මේ විදිහට අතු ගන්න ඕන. මිදුල අමදිනකොට මෙන්න මේ විදිහට එක විදිහකට අමදින්න ඕන.
බෝ මළුව වැලි මළුව අමදින ක්‍රම කියා දෙනවා. ඊට පස්සේ අපිත් ඉතින් ඒ විදිහට අනුගමනය කරනවා. ඉතින් අඩුපාඩු නැතත් ඇතත් අපි හරියට වර්ණනාක බොහොම හොඳයි කරපොන්නම හරි හොඳයි කරපු වැඩි. ඒ වගේම ලස්සනට මල් ටිකක් හැදුවාම මේක අගේ කරනවා නම් ඒ වගේම හොඳ වැඩක් කළාම දැන් මට මතකයි අපේ පිරිවනේ ශිෂ්‍යයෙක් දවසක් එයා ගෙදර යනකොට පිරිවෙන් ඇවිල්ලා ගෙදර යනවා. යනකොට මෙයාට පර්ස් එකක් හම්බ වෙනවා. පර්ස් එකේ සල්ලි ටුට්ටක් වැඩිපුර තිබිලා තියෙනවා. ළමයා තරම් මේ ගිහිතුනේ නෑ සතුටෙන් ගෙදර ආන් ගියා. ගිහිල්ලා ඒ වෙලාවෙ ගෙදර හිටියේ අම්මා. අම්මට ගිහින් දුන්නා. අම්මත් මොකෝවත් නොකිය පුතේ නම් බට්ටි කන්නකෝ. අපි තාත්තාම බලමු. කියලා ඉවර වෙලා අම්මත් මේක අරන් තියලා තිබ්බා. අරන් තියලා තාත්තා ගෙදර එනකොට ටික රෑ වුණා. රෑවිච්ච වෙලාවේ තාත්තගේ අතට බට්ටි ගෙම කාලේ වුණා පස්සේ අම්මා බොහොම ආදරෙන් කියලා දෙයිද පුතාද මේ දෙයක් අහුල්ලා තියෙනවා මේක ගෙනල්ලා තියෙනවා. ඒකවන තාත්තා මේෂන් වැඩ කරන මිනිස්සෙක් වැඩි යමක්කමක් තියෙන එක නෙවෙයි. නමුත් මේ මිනිස්සයා කල්පනා කළා මේක ගත්තු කෙනාට මේක ලැබිච්ච කෙනා හොයාගෙන එයි කොහේ හරි. ඒ නිසා මේක පොලිසියට ගිහින් දෙන්න ඕන. එළි වෙනකන් නිදාගත්තේ නෑ කිව්වා. කල්පනා කර කර ඉඳලා උදේ පාන්දරින් දරුවත් එක්කගෙන පොලිසියට ගිහිල්ලා මහත්තයෝ මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා මේ දරුවා මේ ගෙනහලා තියෙනවා කාගේ හරි අයිතිකාරයෙක් ඇති විස්තර අහලා දෙන්න. හොයලා දෙන්න. මේක ඩෙන්ටි කාඩ් එකක් තියෙනවා සල්ලිත් තියෙනවා. ඒක ගත්තු පොලිසියේ මහත්තයත් බොහොම ආදරෙන් පුතේ බොහොම හොඳයි. ඒ වගේ මේ තාත්තටත් ස්තුති කළා. ඔයාලා වගේ අය ඉන්නකොට බොහොම හොඳයි කියලා අගය කළා. දරුවව පිරිවෙන්ටත් ගහලා බාර දුන්නා. බාර දීලා ඉතින් අපිටත් මේ ගාව මතක් කරලා අපිත් බොහොම අගය කළා. පස්සේ බලනකොට පස්සේ ගෙනියන්න දැන් ඩෙන්ටි කාඩ් ගෙනියන්න එන්න ඕන පොලිසියට ඇවිල්ලා මතක් කළා කොහොමද මේ වැඩේ. මේ මිනිස්යාගේ අම්මගේ ඇහි කාචයක් දාන්න තමන්ගේ තීච්ච මුද්දක් උගස් තියලා මේ සල්ලි අරන් යන ගම. බලන්න පින්නතුනි. සාධාරණ දෙයක් හොඳ දෙයක් කරනකොට ඒ විපතක් වෙන්න ගියත් ඒකත් වලකිනවා. පින්වන්තයෙකුට ඒක යොමු වුණා නිකන් පාපතරයකට අවස්ථාවාදීකට එහෙම නැත්නම් ওই සුරාමේරේ කඩන මිනිස්සෙකුට උක වුණා නම් ලැබුණා නම් හර පර්ස් එකක් නෑ ඩෙන්ටි කාඩුත් නෑ සල්ලිත් නෑ මුකුත් නෑ. ඒ නිසා මිනිස්සෙකුට කල්පනාව ඇති වුණා අර දුප්පත් මිනිස්සයා වුණත් කල්පනා කළා දේනේ මමත් දුක් විඳලා හම්බ කරන්නේ. හරි දුකක් විඳිනවා. ඒත් මේ මුදල දැක්කාම ඒ මිනිස්සට ආසාවක් ඇති වුණේ නෑ. පුතේ මේක ගිහින් දෙමු අපි යෝජනා කළා. බලන්න පින්වත්නි. එහෙම මිනිස්සුયો මේ ලෝකේ ඉන්නකොට බුදුහාඳුරන්ගේ වචනේ කොයි තරම් ප්‍රායෝගික වෙනවද මේ සමාජයට රටට ලෝකෙට. මොකද තමන් කල්පනා කරන්න ඕන තමන්ගේ ජීවිතේ විතරක් නෙමෙයි මේ මනුස්ස ලෝකෙ තියෙන්නේ. දැන් බලන්න එදා මාතලේ දිව්‍ය පුත්‍රයා මනුස්ස ලෝකයට නමස්කාර කරන්න පටන් ගත්තා. ඉතින් මාතලේ දිව්‍ය පුත්‍රයා මේ මනුස්ස ලෝකයට නමස්කාර කරනවා දැක්කහම අහනවා සක්‍රදේවේන්ද්‍රයාගෙන් මාතලී අහනවා මාතලේ දිව්‍ය පුත්‍රයාත් අහනවා සක්‍රදේවේන්ද්‍රයනි මනුස්ස ලෝකයට මොන හේතුවටද නමස්කාර කරන්නේ? ඔබ වහන්සේ නේද මේ දෙදෙව්ලොවට අධිපති. සක්‍රදේවේන්ද්‍රයා කිව්වහම බොහෝම ඉහළ තනතුරක් දරන පින්වන්ත දිව්‍ය රාජයෙක්. ඒ නිසා ඔබ වගේ කෙනෙක් මනුස්ස ලෝකෙ දිහා බලලා වඳිනකොට මට සැකයක් ඇති වෙනවා. ඇයි කාටද ඔබ වහන්සේට වැඩිය බල සම්පන්න කෙනෙක් මනුස්ස ලෝකෙ වැඳුම් ලබන්න ඉන්නේ? මාතලී මම වඳින්නේ නිකන් මිනිසුන්ට නෙමෙයි.
ඒ ගාඨා පුඤ්ඤකරා සීලවන්තා උපාසකා ධම්මේන ධාරං පෝසෙන්ති තං නමස්සාමි මාතලේ. මාතලේ මම නිකන් අයට නෙවෙයි වදින්නේ. මනුස්ස ලෝකේ ඉන්නවා නම් යම් මිනිස්සෙක් සීලවන්ත ගුණවන්ත මිනිස්සෙක් ඉන්නවා නම් අනේ මිනිස්සයාට මම වඳිනවා. ඒ විතරක් නෙවෙයි. පින් කරන මිනිස්සයාටත් මම වඳිනවා, අගය කරනවා මාතලේ. සීලවන්ත මිනිස්සයන්ට. ඒ වගේම උපාසක උපාසිකාවන්ට ඒ විතරක් නෙවෙයි පින්නතුනි බලන්න ධම්මේන ධාරං පෝසෙන්ති. මේ රටේ මේ ලෝකේ විවිධ අද කාලේ ඇහෙනකොට බලනකොට හිතනකොට මේ විවිධ දුෂ්චරිත කරලා පාප වැඩ කරලා කොයි තරම් සල්ලි හම්බ කරන මිනිස්සු ඉන්නවා පේනවාද? අනිකගේ ජීවිතේ විනාශ වෙලා අපි කියන්නේ ගමේ කතාවෙන් කියන්නේ නිකන් හැඳි ගෑවිලා ගියත් කමන්නේ නැහැ කියලා. අනේ වගේ නිකන් පව්කාර හිතේන මිනිස්සු ඉඳ ඇද්දී. මේ වගේ මනුස්ස ජීවිතයක් ලෝකෙ ගත කරන මිනිස්සු ඉඳ ඇද්දී. යමෙක් ධම්මේන ධාරං පෝෂෙන්ති. ධර්මානුකූලව යමක් හොයලා හම්බ කරලා දරුවෝ අඹෝ පෝෂණය කරන මිනිස්සෙක් ඉන්නවා නම් මාතලී, ඒ මිනිස්සයාටත් මම නමස්කාර කරනවා. බලන්නකො පින්වත්නි, සක්‍ර දේවේන්ද්‍රයා වුණත් කල්පනා කළා. මාතලී දිව්‍ය පුත්‍රයාට මතක් කළා. යමෙක් සද්ධාව, ගෞරවේ, ප්‍රඥාව මේ වගේ ගුණධර්ම තියෙන මිනිස්සයෝ පවණක් නෙවෙයි, කාටවත් හිංසාවක් නින්දාවක් නොකොට අධර්මවාදී වෙළඳ ව්‍යාපාර නොකර කූට ක්‍රමවලින් උපේන ධනය වලින් ජීවත් කරන අය නැතුව ජීවත් වෙනවා නම් මාතලී මම මේ මිනිස්යන්ටත් වඳිනවා. ඒකෙන් තේරෙනවා අපට බුදුහාඳුරු කරුණාවෙන් දේශනා කොට වදාළ මේ දහම් පණිවිඩය තුල අපට යමක් අපේ ජීවිතවලට අරගන්න ඕන. ඔබට මතකයි බුදුහාඳුරන්ගේ ශාසනයේ විවිධ දක්ෂතා තියෙන හාමුදුරුවරු 89ක් වැඩ හිටියා. අපි කියනවා 80 මහා ශ්‍රාවකීන් වහන්සේලා. බුදුහාඳුරෝ දක්ෂතාවයේ තෝරගත්තා. කුසලතාවයේ තෝරගත්තා. හැකියාව හැදියාව තෝරගත්තා. ඒව සමාජයට, භික්ෂු සංස්ථාවට විතරක් නෙවෙයි දෙව් බඹුන් අතර පවා අගය කරන්නට ඒ පිරිස තේරුවා. මේම තෝරපු බුදුහාඳුරෝ අපට කියා දුන්නේ ඒ ශ්‍රාවක සංඝයාගේ තියෙන විශේෂත්වය කෙනෙකුට තෝරගන්න පුළුවන් නම්, අගය කරන්න පුළුවන් නම්, ඒ කියන්නේ හොඳ අගය කරන්න පුළුවන් නම් සුඛං වික්ඛු විහාසී, සැපේ පිණිස, යහපත පිණිස, නිවන් සුවය පිණිස ඔවුන් ගමන් කරන ප්‍රතිපත්ති අර්ථ ධර්ම නිරුක්ති පටිභාන වශයෙන් දැන් අපි දන්නවා ත්‍රිපරිවට්ට 12 ආකාරයක්. ඒකෙන් කියනවා මේ යමක් ආරම්භක කරනවා නම්, ඒ වගේම පවත්වගෙන යනවා නම් ඒක සත්‍යක්ම වෙන්න ඕන. සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘතඥාන හැටියට යමෙකුට පුළුවන්කම තියෙනවා නම් ඒ අවබෝධයේ හිතට නගා ගන්නේ මේ මාර්ගයේ කොයි තරම් වටිනවද? ඒ නිසා තමයි බුදුහාඳුරු ඉස්සරහ පිටේ එදා නාලාගිරි හස්තිය, ඒ වගේම චින්චි මානිකාව, සච්චකයා, බ්‍රහ්මයා මේ අය බුදුහාඳුරු පරදවන්ට ආපු ගමනේ
මහා කරුණාවෙන් පුරිස ධම්මසාරථී ගුණයෙන් ලෝකෙටම කියා දුන්නේ මම මේ සංසාර ගමනේ දානාදි ධම්ම විදිනා ජිතවා මුනින්දෝ මං දන් දෙන වෙලාවේ මං මේ ගුණධර්ම රකින්න වෙලාවේ මේ ආධ්‍යාත්මික ප්‍රතිපත්ති අගය කරන වෙලාව ලෝකෙටම සහනයක් වෙන්න මේ වගේ අවාසනාවන්ත හිත් ධර්මයේ පැත්තට යොමු වේවා. ඒක පරම සත්‍යයක් වෙන්න මහ පොළොවට කතා කළා. එහෙම තේරෙනකොට පින්නතුනි අපට දැනෙන්න ඕන. ලෝතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ දහම් පණිවිඩය අපේ සිත්වල ධර්මානුකූලව පවත්ව ගන්න පුළුවන් නම් අපි පිළිවෙත් සමාදන්ව පංචශීල ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන මේ මනුස්ස ජීවිතය ගත කරනකොට කොයි තරම් වටිනවද? මොකද පින්නතුනි මිනිස්සෙක් අපි දන්නවා මිනිස්සෙක් අඳුර ගන්න ටිකක් අමාරුයි. දැන් සතෙක් කරන් අපි දන්නවා මේ සතා එනකොටම හැරෙනකොටම කියන්න පුළුවන්. එක්ක අපට පහර දෙන්න එනවා. එහෙම නැත්නම් බොහොම කීකරුව අප ළඟට එනවා. මෙහෙම අපිට කියන්න පුළුවන්. නමුත් මිනිහා කියන සතා එහෙම අමාරුයි. එනිසා අපට පුළුවන්කම තියෙන්න ඕන මේ ජීවිතේ හුරු කරගන්න පුරුදු කරගන්න සාමූහිකත්වයට එකමුතුකමට යහපත් ප්‍රතිපත්ති ඇසුරත් කරගෙන ජීවිතේ සුවපත් කරන්න. දැන් බලන්න විවිධ ධර්ම දේශනා අපට අහන්න ලැබෙනවා. සූත්‍ර පිටකේ බැලුවත්, විනය පිටකේ බැලුවත්, අභිධර්ම පිටකේ බැලුවත් මේ හැම දෙයක්ම පෙන්වා වදාළා තියෙන්නේ විවිධ දහම් කරුණු මේ මනුස්ස ජීවිතයේ යථාර්ථයක් බවට පත් කරගෙන නිවන් පදයට ලං වෙන්න බුදුහාඳුරු කියා දුන්න ධර්ම කරුණු. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්සේ. මොලේ ටිකක් තියෙන මිනිස්සයාට ප්‍රඥාව ටිකක් තියෙන මිනිස්සයාට අවබෝධයක් ඇති වෙනවා නම් මේ වගේ යහපත් ක්‍රියාදාමයන් සිද්ධ කිරීමේ ප්‍රතිඵලයෙන් මගේ මනුස්ස ජීවිතේ යහපත් කරගන්න පුළුවන්. මම කිසි දවසක පංචශීල ප්‍රතිපත්ති කඩන්නේ නැහැ. හොඳ මනුස්සයෙක් ඇටියට මනුස්ස ජීවිතේ ගත කරන්න ඕන. හේම හිතලා හිත හදාගෙන ජීවිතේ විවටෝ විරෝචති. මේ ධර්ම මාර්ගයේ පරම සත්‍ය කොතනද නිවන දක්වා යන ගමන් මග සාර්ථක කරගන්න උත්සාහ වෙනවා නම් බලන්න කොයි තරම් වටිනවද මේ මනුස්සකම. ඒ නිසා පින්නතුනි අපි කාටත් එක වගේ එක විදිහට ධර්ම කරුණු වැටහෙන්නේ නැහැ. දැන් ගහක වුණත් පින්නතුනි පොත්ත තියෙනවා ගහේ ආරක්ෂාවට. ඒ වගේම ටිකක් ගහ තව ටිකක් ඇතුළට යනකොට එලේ තියෙනවා. තව ටිකක් ඇතුළට යනකොට හොඳ අරටුවක් තියෙනවා. අවුරුදු 10 ගණක් ගියත් ඒ අරටුව විනාශ නොවන ගසුත් තියෙනවා. හැබැයි අතර ගස් ලැබු ගස්, මේ වගේම අපි දන්නවා මයොක්ක ගස්, මේ පුළුන් ගස්, මේ වගේ ගසුත් තියෙනවා. බොහොම ඉක්මනටම කඩා වැටෙනවා, ගුල්ලු ගහනවා, අණු ගහනවා. එහෙම ගසුත් තියෙනවා. ඒ වගේ මිනිස්සුත් ඉන්නවා පින්වත්නි. මිනිස්සු ලස්සනට විවිධාකාර විදිහට අඳින්න පළඳින්න විතරක් ලස්සන වුණාට වැඩක් නැහැ. ඒ ඇඳුම පැළඳුම ඇතුලේ ඉන්න මිනිස්සයත් ලස්සන වෙනවා නම් ඔහුගේ හිතත් ලස්සන වෙනවා මොන තරම් වටිනවද? ඒ නිසා මතක තියාගන්න ඕන. එදා සක්‍රදේන්ද්‍රය අර විදිහට වන්දනා කළේ මිනිස් ගුණධර්ම තියෙන මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙනකොට ඒ මනුස්ස ජීවිතයේ යථාර්ථය සමාජයට යහපත් මිනිස්සෙක් හැටියට මේ මනුස්ස ජීවිතේ පවත්ව ගන්න පුළුවන් නම් මනුස්ස ලෝකේ මිනිස්සු පමණක් නෙවෙයි දිව්‍ය බ්‍රහ්මයන් පවා සක්‍රදේවේන්ද්‍රයා පවා මේ මනුස්ස ජීවිතය අගය කොට සලකනවා. ඒ නිසා අපි මතක තියාගන්න ඕන ලෝතර බුද්ධ ශාසනය අපට ලැබුණේ මේ සංසාරේ කරපු මහා පිනක විපාක හැටියට.
මොකද පින්නතුනේ අපේ ජීවිතේ අපේ අම්මට තාත්තට බුදු භව ලැබෙන්න මනුස්ස ජීවිතේ යහපත් භව තෝරාගෙන ලැබිච්ච මනුස්ස ජීවිතේ ධර්මානුකූල ප්‍රතිපත්ති වලට යොමු කරගෙන පින්පව් විශ්වාස කරගෙන මේ ජීවිතේ පවත්වන්න ලැබෙනවා කියන්නේ කොයි තරම් වටිනවද? ඒ නිසා බුදුහාඳුරෝ පෙන්වා වදාළ නිවන් මඟ දක්වාම යන ගමන් මඟ අපට විවිධාකාර චරිත හම්බ වෙනවා. විවිධාකාර මනුස්ස ජීවිතවල තියෙන විවිධ ගැටුම් වලට මුහුණ දෙන්න වෙනවා. නිසා මතක තියාගන්න ඕන බුදුහාඳුරන්ගේ බුදුබණ තුල මේ ජීවිතේ පවත්ව ගන්න පුළුවන් නම් ගැටුම් වලින් නිදහස් කර ගන්න පුළුවන් නම් ඔබ දන්නවා එදා ලෝතර බුදුහාඳුරන්ගේ කාලේ බුදුහාඳුරන්ගේ ශ්‍රාවක වෙච්ච හැම චරිතයක්ම මලෙන් පිපිච්ච අයක් නෙමෙයි. ඒ වගේම රජගෙදරින් ආපු අය විතරකුත් නෙමෙයි. විවිධ චරිත රාජ මහා මාත්‍යයන්ගේ ඉඳන් දුගී පැල්පත දක්වාම කරුණා මෛත්‍රී ගුණයෙන් බුදුහාඳුරු වැඩම කළේ දේශනා කළේ ධර්ම මාර්ගයේ කියා දුන්නේ ඔක්කොම මේ ශාසනයට එකතු වුණාම අර ගංගා යමුනා අචිරවතී සරභූ කියන මේ සතර ගංගාවන් ගලාගෙන බසින්දාසේ එක තැනකට එකතු වුණාම ලවණ රස වගේ ධර්ම රසයෙන් පිරිච්ච බුද්ධ පුත්‍රයෝ බුද්ධ ශ්‍රාවකයෝ ආර්යත්වයට පත් කරවන්න බුදුහාඳුරෝ මේ මාර්ගය කියා දුන්නේ. ඒ නිසා බුදුබණ අහන කෙනෙකුට හිත නිවාගෙන තමන්ගේ ජීවිතයට තමන් කතා කරලා හොඳ සිහියෙන් වැඩ කරලා ලබාපු මනුස්ස ජීවිතයට වටිනකමක් දීලා ඒ වටිනකම එක්කලා මනුස්ස ජීවිතය හොඳට පවත්ව ගන්න පුළුවන් නම් කොයි තරම් වටින මිනිසෙක් වෙනවද? මොකද අපේ ප්‍රාර්ථනා උදේට මල් දෝතක් අරගෙන ගිහිල්ලා බුදුහාඳුරුව ගාව තියලා පූජා කරලා බුදුහාඳුරන්ට කියන්නේ හිතන්නේ මේ මල් යම්සේද බුදුහාඳුරුවනේ පරවෙන්නේ මැලවෙන්නේ ඔබ වහන්සේගේ ධර්මයේ අභියස මගේ හිතත් මගේ ජීවිතෙත් මේ සංසාර ගමනේ තියෙන නීරස භාවයේ අවබෝධ කරගන්න සම්මා සම්බුදුවරයන් වහන්සේ නමක් හැටියට කරුණාවෙන් දේශනා කොට වදාළ මේ ධර්ම මාර්ගයේ මට වැටහේවා. අපි පැන් වීදුරුවක් පූජා කරලා වත් සරලුවක් බුදුහාඳුරන්ට පූජා කරලා මේ තුන් ලෝක ධාතු එකලු කළාම මෑණියන් වහන්සේගේ අභිමානයේ අපේ ප්‍රාර්ථනාව වෙන්න ඕන මුළු ලෝකයාම සුවපත් වෙන්න ප්‍රාර්ථනා කරන්න ඕන. විශේෂයෙන් මේ ධර්ම දේශනාවේ උනත් අපි අද හිතන්න ඕන අපි කවුරුත් මහා භයානක වසංගත රෝගකාරී තත්ත්වයක් අපේ රටත් මුළු ලෝකෙත් වෙලාගෙන ඉන්නවා. ඉතින් මේ වගේ වෙලාවක අපේ හිත පුළුවන් තරම් ධර්මානුකූල ප්‍රතිපත්ති වලට යොමු වෙන්න ඕන. නිවැරදි මනුස්ස ජීවිතයක යථාර්ථය අපේ හිතට පේන්න ඕන. වැරදි දුස්චරිත ඒ වගේම ක්‍රෝධ කිරීම වෛරී චේතනාවලින් අපේ හිත නිදහස් කරගන්න උත්සාහ කරන්න ඕන. සසර වුණ වැරදි නිසා මේ ලබාපු ජීවිතයෙන් වරින් වර අපි මේ පැත්තට හොඳ පැත්තට යහපතට යොමු වෙන්න පින්නතුනි. සසර තියෙන ස්වභාවය අනුව ආයිරාග නිසා ද්වේෂය නිසා මෝහය නිසා අපි පහළට ඇදලා දානවා. හේත් කොහොම හරි මෙගොඩට යන්න එගොඩට යන්න නිවනට යන්න පාර කපා ගන්න වැඩ කර ගන්න ඕන. ඒ ආර්ය මාර්ගයේදී බුදුහාඳුරු පෙන්වා වදාළ ආර්ය ප්‍රතිපත්ති අපේ ජීවිතයට ලං කර ගන්න ඕන. ඉතින් අද උනත් ඒ සිතුවිල්ල මේ ධර්ම දේශනාව තුළ අපි අපේ හිතට කතා කරමු. අපි අපේ හිත දිහා බලමු. අපි නිවැරදි මිනිස්සෙක් වෙන්න බුදුබණ හදවතට ගමු. මේ සසර ගමන තියෙන බය ඇති කරගෙන නිවන් පදයට තියෙන ආසාව වැඩි කරගමු. මේ ගෝර මාර සංසාරේ බිය නිමා කරලා අමා නිවන් රස සොයා සපයාගෙන ඒ උත්තම නිවනේ සැනසෙල්ල පිණිස මේ මනුස්ස ජීවිතේ පුරාවට නොදැනුවත්ව වරදක් වුණා නම් බුදුහාඳුරන්ගේ ධර්මයේ සංඝයාගේ සමාව අයදගෙමු. නිවන් මඟ දක්වා පාවසව ගන්න. මොකද යහපත පිණිස කල්යාණ මිත්‍ර සේවනයක් පිණිස නිවන් පදයට ලං වෙන්න තියෙන ආසාව ඇති කර ගන්න ඕන. අපගේ ජීවිතවලට හම් වෙන නිවැරදි මිනිස්සුયો
බවට පත් කරගෙන යම් යම් අගුණ දහම් තියෙනවා නම් ඒව දුරු කරගන්න වැඩ කරගන්න ඕන. ගුණ දහම් දියුණු කරගන්න ඕන. එතකොට මේ මනුස්ස ජීවිතේ හරි අර්ථවත්. ඒ නිසා පින්නතුනි හැම අතින්ම සුවඳවත් වෙන ගුණ සුවඳ සිරි සුවඳ උරුදත්වයට පත් වෙන මනුස්ස ජීවිතයේගේ ඒ වටිනකම් එක්කලා ජීවිතයේ සුවපත් කරගන්න වැඩ කරගන්න ඕන. තථාගත බුදුහාඳුරේ නිසා අපට කියා දුන්නේ කෙනෙක් ප්‍රතිපත්ති වලින් ඒ වගේම ගුණවත්කම් වලින් ඒකනේ කියන්නේ සීල වෘද්ධ ගුණ වෘද්ධ වයෝ වෘද්ධ තපෝ වෘද්ධ ඥාන වෘද්ධ ආදී මේ විදිහට ප්‍රතිපත්ති වලින් ජීවිතේ පත් වෙනකොට ඒ වෘද්ධත්වයෙන් සීලත්වයෙන් ඉහළට යනකොට ඒ මිනිස්යාගේ වටිනකම වැඩි. ඒ වටිනකම් දියුණු කරගන්නට මේ ලෝතුරු බුද්ධ ශාසනය හේතුවක් කරගන්න ඕන. මේ වගේ ධර්ම දේශනා විවිධ විදිහට ශ්‍රවණය කරනවා වගේම අපේ ජීවිතයට ප්‍රායෝගික කරගෙන මේ අහන හැම දේශනාවක්ම ජීවිතයට ප්‍රායෝගික කරගෙන ලස්සන ජීවිත කරගන්න, රටට වටින ජීවිත කරගන්න, සසරින් එගොඩ වෙන්න මේ උත්තම ධර්ම දේශනාවෙත් කරුණු හේතු වාසනා වේවා. නිවන් පිණසම මේ පින් අප හැමට වාසනාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට. සාදු සාදු සාදු. අවසරයි අද දවසේ පින්වත් දායකත්වයන් සිහිපත් කරන්නට. උඩුපිල දෙල්ගොඩ පදිංචිව සිට මෙම මාස 19 වන දිනට පරලෝක ප්‍රාප්තව තෙමසක් පිරීම නිමිති කොට ආදරණීය ටී.ජී. අශෝක ධර්මසිංහ බාල මාමාට පින් අනුමෝදන් කිරීම සඳහා සසර පුරා නිවන් දකින්නතුරු සසරේ කිසිදු අත්භවයකදී දෘශ්‍යාබාධිත නොවි දෙමාපියන් අකල්හි අහිමි නොවි නිදුක් නිරෝගී සම්පන්නිය ලැබීමටද සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරද ඥාති හිතමිතුරන් ලැබීමටද හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරන අතර පින් අනුමෝදන් කරන්නේ අභව්‍ය ස්ථානයක උත්පත්ති ලබා සිටිනම් මෙම පුණ්‍ය කර්මයේ හේතුවෙන් අත්භවය සුඛිත මුදිත වේවායි ප්‍රාර්ථනා කරනවා. හිරිවඩුන්න අන්දිර මඩ මහලන්දවත්තේ බන්දුලා ශ්‍යාමලී වීරසූරිය මෙනවිය සමග චමිලා ජානකී වීරසූරිය මහත්මිය. අපේ බන්දුලා ශ්‍යාමලී වීරසූරිය මෙනවියටත් චමිලා ජානකී වීරසූරිය මහත්මියටත් චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිනවා. අවුල්ලේගම බයව එම්.ඩබ්ලිව් ධර්මදාස මහත්මයා සහ ඒ.එච්.එම්.එම්. අබේසිංහ මහත්මියගේ පරලෝක ප්‍රාප්ත වුණු දෙමව්පියන් ඇතුළු සියලුම ඥාතීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම ඕස්ට්‍රේලියාවේ පදිංචි එම්.ඩබ්ලිව් ශාමිකා සංජීවනී සහ සජිත් දිලීප දිසානායක දූදරු දෙපළට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම එම්.ඩබ්ලිව් ආශා හංසනී දියණියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද කිරීම දේශකයන්න් වහන්සේට නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම සියලු විපත් වලින් මිදී මුළු රටටම සෙත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වය දරන්නේ එම්.ඩබ්ලිව් ධර්මදාස මහත්මයා ඒ වගේම ඒ.එච්.එම්.එම්. අබේසිංහ මහත්මියගේ නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමේ අරමුණ ඇතුව අවුලේගම බයව එම්.ඩබ්ලිව් ධර්මදාස මහත්මයා සමග ඒ.එච්.එම්.එම්. අබේසිංහ මහත්මියයි. අපි එම්.ඩබ්ලිව් ධර්මදාස මහත්මයාටත් ඒ.එච්.එම්.එම්. අබේසිංහ මහත්මියටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිනවා. කැකනදොර දෙල්ගහහේන රන්ගිරිහි එච්.ඩබ්ලිව් සරත් උපුල් කුමාර මහත්මයා සමග පද්මා රන්නුලුගේ මහත්මිය දායකත්වය දරනවා. වතුකොළකන්ද කෝට්ටවත්ත ගෙදර පදිංචිව සිටි එච්.කේ. සිසිලියානා මෑණියන්ට එච්.ඩබ්ලිව් ඩේවිඩ් පියාණන්ට කැකනදොර රන්ගිරිහි පදිංචිව සිටි රන්නුලු කරලිය සිල්වා පියාණන්ට යූ.එම්. ඇලිස් නෝනා මෑණියන්ට පියසිරි ආර්යවංශ සොහොයුරාට උපනන්ද ජයසිංහ සුමනසිරි ඥාති සොහොයුරන් ඇතුළු මියගිය ඥාතීන්ට පින් පැමිණවීමත් සුජීවත්ව සිටින සොයුරු සොයුරියන්ට දිගාසිරි පැතීමටත් මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින එච්.ඩබ්ලිව්.ඩී. ඔසාක පුතාට ආශිර්වාද කිරීමටත් දේශකයන්න් වහන්සේට දිගාසිරි පැතීමටත් මේ දායකත්වය දරන්නේ කැකනදොර දෙල්ගහහේන රන්ගිරිහි පදිංචි එච්.ඩබ්ලිව් සරත් උපුල් කුමාර මහත්මයා සමග
පද්මා රන්නුලුගේ මහත්මියයි. ඔබ දෙපළටත් අපි සෙත ශාන්තිය ප්‍රාර්ථනා කර සිටිනවා. කේ කුලපාල ආදරණීය ස්වාමි පුරුෂයාට සහ දෙපාර්ශවයේම මියගිය දෙමව්පියන් ඇතුළු සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් අසනීපෙන් පසුවන ඩී ඥානවතී මහත්මියටත් මෙම පින්වත් දායකත්වය ලබා දෙන්නෙත් එතුමියමයි. කොට්ටාවේ පදිංචි එච්.ඩී. ගුණසේන මහතාටත් එච්.පී. ආර්යවතී මහත්මියටත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් දූදරු මුණුබුරු මිනිබිරියන්ට මෙන්ම උදව් උපකාර කරන සියලුම දෙනාට ආශිර්වාද කිරීමත් මෙම සම්බුදු සසුනේ ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම අරමුණු කොටගෙන දායකත්වය දරන්නේ පාදොක්ක අංගමෝ 84B නිවසේ පදිංචිව සිටින ඩී ඥානවතී මහත්මියයි. ඥානවතී මහත්මියනි, ඔබතුමියට අපි නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. පන්නිපිටිය කලල්ගොඩ විසූ 2019 ඔක්තෝබර් මාස 19 වන දින පරලෝක ප්‍රාප්ත වූ ප්‍රවීණ ගීත රචක මාධ්‍යවේදී ෂෙල්ටන් වීරරත්න මහතාගේ වර්ෂ පූර්ණ පුණ්‍යානුමෝදනාව ප්‍රධානව දෙපාර්ශවයෙන්ම මියගිය දෙමව්පියන් ඇතුළු සියලු බන්දු මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා පිණිසත් දූදරු මුණුබුරු මිනිබිරියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිසත් මෙම දායකත්වය දරන්නේ පන්නිපිටිය කලල්ගොඩ දාඹුගහවත්ත පාර 46-13 නිවසේ ශ්‍රයානි වීරරත්න මැතිණිය සමග දුවා දරුවන් පිරිස. අපි ශ්‍රයානි වීරරත්න මැතිණියටත් දූ දරුවන් සියලු දෙනාටත් සෙත ශාන්තිය ප්‍රාර්ථනා කර සිටිනවා. මොරටුව ලක්ෂපතිය මහා විහාරය පාර 57-4 නිවසේ උඩුගම පවුලේ සියලු දුවා දරුවන් බෑනාවරුන් ලේලිය සමග මුණුබුරු මිනිබිරියන් දායකත්වය දරනවා. මීට වසර 25කට ඉහතදී මොරටුව ලක්ෂපතියේ 57-4 දරන නිවසේ පදිංචිව සිට පරලොව සැපත් ආදරණීය පියාණන් කේ.ඩී. බෝධිපාල උඩුගම මහතා සහ වසර 6කට පෙර පරලොව සැපත් ආදරණීය මෑණියන් මාලිනී උඩුගම මහත්මියට ඉක්මන් භවයකදී නිවන් සුව ප්‍රාර්ථනා කිරීම, දැනට අසනීපෙන් පසුවන උඩුගම පවුලේ සමාජිකයන් සහ සුජීවත්ව සිටින සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත්, කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සියලුම ජනතාවට සෙත් පැතීමත් මෙම පින්කමේ අරමුණයි. මොරටුව ලක්ෂපතිය මහා විහාරයේ පාරේ 57-4 දරන නිවසේ උඩුගම පවුලේ සියලු දෙනාට අපි සෙත ශාන්තිය චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිනවා. අපි ඊළඟට පුණ්‍යානුමෝදනාව සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට බොහෝම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. බොහොම ශ්‍රද්ධාවෙන් මේ උතුම් ගුවන්විදුලි ධර්ම දේශනාවට දායකත්වයේ දරූ හැම සිද්ධ කරගත්තු පින් ලෝකපාලක ශාසන මාමක දෙවියෝ අනුමෝදන් වේවා. ඒ වගේම මේ වගේ යහපත් අදහසකින් රටටත් ඒ වගේම තමන්ටත් තමන්ගේ නෑදෑයන්ටත් මියගිය ඇත්තන්ටත් පින් දෙන්න බලාගෙන මේ උතුම් ධර්ම දේශනාවන් සඳහා දායකත්වයේ දරලා ක්‍රියා කරපු සදැහැති හැමගේ පින් සිත තව තව දියුණු වේවා. ඒ අහිංසක බලාපොරොත්තු ඥාතීන්ට පින් දීමේ උත්තම පින්කම ඒ මේ පින් අනුමෝදන් වේවා. සසර සුවපත් භාවයේ ලබා උතුම් අමා නිවන් දකිත්වා. අප කාටත් මේ උත්තම පින් බලෙන් අජරාමර සංඛ්‍යාත නිර්වාණ අවබෝධය දක්වාම මේ උදාර පින් පාරමී වේවා. සසර කෙටි වේවා. උතුම් නිවන් පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන දෙවියන්ට පින් සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. අද ගෞරවනීය දේශකයන්න් වහන්සේ බණ්ඩාරගම වික්‍රමශිලා විද්‍යායතන පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේනාධිපති
ඓතිහාසික පරමනාගල චිත්ත විවේකාරාමාධිකාරී ශාස්ත්‍රවේදී පඬිත පූජ්‍යපාද වල්ගම චන්දරතන ස්වාමීන් වහන්සේයි. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙම ධර්මදේශනයේ CD පටයක් ඔබට ලබා ගැනීමට අවශ්‍යයි නම් ඔබට පිළිවන් මේ අංකයට කතා කරන්න 011307 1082. ඒ වගේම මේවැනි ධර්මදේශනයක පින්වත් දායකත්වයක් ලබා ගැනීමට ඔබට අවශ්‍ය වූහොත් 0112 69 71 40 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමිකාංශය මතන්න. ධර්ම ශ්‍රවණය කළ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.